ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කළුතර හා බේරුවල කොවිඩ් ආසාදිතයන් වැඩිවේ. ග්‍රාම නිලධාරී වසම් රැසක් පූර්ණ හා අර්ධ වශයෙන් හුදකලා කරේ. තවත් කොවිඩ් මරණ 6ක් සමග මෙරට සමස්ත මරණ ගණන 171ක් දක්වා ඉහළට. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් 5 කෝටියක මුදල් සමග සැකකරුවන් 30 දෙනෙකු මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට. වවුනිකුලම් බවට කැබ්‍රතයක් පෙරළී මියගිය 30 දෙනාගේ මලසිරුරු සොයා ගැනේ. තුර්කියේ රෝහලක ගින්නකින් කොවිඩ් රෝගීන් 9 දෙනෙකු ජීවිතක්ෂයට. මෑත කාලීනව සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් පුද්ගලයෙකු අතැතිව තිබූ විශාලතම මුදල් ප්‍රමාණය ලෙස රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් සමග සැකකරුවෙකු පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුත් සමග මෙම ජාවාරමේ නිරත වූ තවත් අයෙකු සහ කාන්තාවක්ද අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත ඊයේ පස්වරු 4ට පමණ මාළඹේ කඩුවෙල සහ වැලිවිටිය ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී පුද්ගලයන් 2 දෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 310ක්. අත්අඩංගුවටගත් සැකකරුවන් අතරින් එක් අයෙක් උතුරු තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක අයෙකු වන අතර 38 හැවිරිදි කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්. එසේම මෙම සැකකරුවන් අතර සිටි 29 හැවිරිදි කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සන්තකයේ තිබේ රුපියල් 5 කෝටි 90,51,081 මුදලක් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය බහරියටගෙන තිබෙනවා. විමර්ශන අනුව සතියක කාලයක් තුර හෙරොයින් ජාවානම් කිරීමෙන් ලබාගත් මුදලක් බවටයි මේ මුදල වාර්තා වෙන්නේ. මෑත කාලයේදී හෙරොයින් වැටලීමක එහෙම නැත්නම් මද්‍රව්‍ය වැටලීමකදී පුද්ගලික භාරයේ පුද්ගලිකව තබාගෙන තිබූ විශාලතම මුදල් ප්‍රමාණය මේ බවටයි සැලකෙන්නේ. මීට පෙර වැටලීම්වලදී පුද්ගලින් භාරයේ තිබී මුදල් සොයාගනු ලැබුවා. කෙසේ වෙතත් ඒ මුදල් සොයාගනු ලැබුවේ බැංකු ගිණුම්වල හෝ වෙනත් ආකාරයක තැන්පතුවල තිබියදී අද දිනේදී මේ සැකකරුවන් කඩුවෙල මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීම නියමිතව තිබෙනවා. මුලතිව් මල්ලාවී වවුනිකොළම් වැවට කැබ් රථයක් පෙරලීමෙන් ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ කුඩා ළමුන් 2 දෙනා ඇතුළු 3 දෙනාගේ සිරුරු ඊයේ පස්වරුවේම ගොඩට ගැනුණා. ඒ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදේශවාසීන් සමග සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. මුලතිව් මල්ලාවී වවුනිකුලම් වැවට ඊයේ පස්වරුවේ කැබ් රථයක් පෙරලීමෙන් සිදු වූ අනතුරකින් කුඩා ළමුන් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් 90 දෙනෙකු සිට ඇති අතර ඉන් 12 හැවිරිදි දරුවෙකු දිවි බේරාගෙන තිබ බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් මියගොස් ඇත්තේ මල්ලාවී සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ 3 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පිරිමි දරුවෙක්. කැබ් රථයේ වැවට පෙරලීමෙන් අනතුරුව අතුරුදන්ව සිටි පියා සහ දියණිය සොයා මල්ලාවී පොලිස් හා හමුදා නිලධාරීන් නාවික හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කළ අතර එහිදී ජීවිතක්ෂයට පත් වූ පියාගේ සහ දියණියගේ මල සිරුරු මෙන්ම 12 හැවිරිදි දරුවාගේ සිරුරු සොයාගත්තා. වවුනිකුලම් දැව නැරඹීමට පැමිණි අවස්ථාවේ කැබ් රථයේ පෙරලීමෙන් මෙම අනතුර සිදු ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ. මේගේ අයගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර සහ බේරුවල කොට්ටාසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පූර්ණ සහ අර්ධ වශයෙන් හුදකලා කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 120 දෙනෙකු හඳුනා ගැනුණා. එමෙන්ම මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ තවත් මරණ 6ක් ඊයේ වාර්තා වීමත් සමගයි. ඒ අතරින් 30 දෙනෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව සිටි අතර 2 දෙනෙකු නිවසේදී මිය ගොස් සිටි අයයි. ග්‍රෑන්ඩ් පාස් පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවක් කොළඹ IDH රෝහලේදී මිය ගොස් තිබුණේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රිය අක්‍රියවීම සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ගම්පහ වීරගොඩ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ්-19 නිසා ඇති වූ පපුවේ ආසාදනයක් හේතුවෙන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මට්ටක්කුලේ පදිංචිව සිටි 77 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර අධිරුධිර පීඩනය, දේවැඩියාව සහ කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුවයි. මරදාන පදිංචිව සිටි 76 හැවිරිදි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර කොවිඩ්-19 නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුව ලෙස හඳුනා ගැනුණා. කිරිවත් තුඩුව පදිංචිව සිටි 88 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇති අතර කොවිඩ්-19 නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් ඇගේ මරණයට හේතුවයි. බණ්ඩාරගම පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් තිබෙන්නේ කොවිඩ්-19 නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්. දෙවයිනේ දිස්ත්‍රික්ක 17කින් කොවිඩ් ආසාදිතයන් 618 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 241 දෙනෙකු වාර්තා වූ අතර බොරැල්ල, ග්‍රෑන්ඩ් පාස්, කොම්පාඤ්ඤ වීදිය, වැල්ලවත්ත, මට්ටක්කුලිය, මරදාන, බ්ලූ මැන්ඩල් යන ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන තිබෙනවා. කළුතරින් 120ක්, ගම්පහින් 99ක්, ගාල්ලෙන් 45ක්, මහනුවරින් 33ක්, රත්නපුරින් 27ක් වශයෙන් ආසාදිතයන් වාර්තා වූ අතර සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 53 දෙනෙකු හඳුනා ගැනුණා. මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 36667 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8944ක්. ආසාදිතයන්ගෙන් 27552 දෙනෙකු සුවය ලබා සිටිනවා. මේ අතර කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් කුරුඳුවත්ත, මහවත්ත, කුඩා හීනටියන්ගල, වෙට්ටුමකඩ, අක්කරගොඩ, කළුතර දකුණ 725 සහ 725 B යන ග්‍රාම නිලධාරී වසම් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට පියවරගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලංග ප්‍රේමසිරි මහතා සඳහන් කළා. එමෙන්ම කටුකුරුන්ද, වේලාපුර සහ කලපු යන ග්‍රාම නිලධාරී වසම්ද අර්ධ වශයෙන් හුදකලා කළ බවයි කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ. මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර අද තවත් ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවරගෙන තිබෙනවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර සහ අක්කරමලය යන ග්‍රාම නිලධාරී වසම් 3 සඳහා සංචලන සීමා පනවා ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනවිරත්න මහතා සඳහන් කළා. මේ දක්වා බේරුවල කොට්ටාශයෙන් ආසාදිතයන් 361 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 107 දෙනෙකු හඳුනාගෙන තිබෙන්නේ මග්ගොන ප්‍රදේශයෙන්. මග්ගොන ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ 183ක් අතරින් ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගෙන අතර ඔවුන් අක්කරමලයේ, මරක්කලාවත්ත සහ මහගම්මැද්ද ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් 61 දෙනා දර්ගා නගරයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගැනුණා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් තුන්දුව බටහිර සහ තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. ඒ තුන්දුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. තුර්කියේ රෝහලක ශ්වසන ආධාරක යන්ත්‍රයක් පුපුරා යාමෙන් හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 9 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මේ අතර නත්තල් සමයේ බ්‍රිතාන්‍ය ප්‍රදේශ කිහිපයකට දැඩි සංචරණ සීමා පැනවීමට පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද 7,66 ලක්ෂයක්ම වගියා. ලෝපුරා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,91,000කට අධිකයි. ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ නියෝජනය කරන රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික ජෙරි රැල්ෆ් කොවිඩ් ආසාදනයෙන් මියගිය බව ඔහුගේ පවුලේ සමාජිකයන් විසින් නිවේදනය කර තිබෙනවා.
අමරිකාව තුළ භාවිතයට අනුමැතිය ලබා දුන් දෙවන කොවිඩ් එන්නත වන මොඩර්නා එන්නත අවුරුදු 12-18 අතර වයස්වල පසු වන ළමුන්ට ලබා දිය හැකිද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි මොඩර්නා සමාගම පවසන්නේ. ඊශ්‍රායලය තුළ කොවිඩ් එන්නත ලබාගත් පළමු පුද්ගලයා බවට පත්වෙමින් එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ එන්නත ලබාගෙන තිබුණා. තුර්කියේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරිකකයක් තුළ ශ්වසන ආධාරක යන්ත්‍රයක් පුපුරා යාමින් හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විරාමෙන් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු දඹුල්ල දක්වා දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේදී රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට සමගාමීව රන්බිම ඔප්පු දසලක්ෂයක් දෙවන පුරා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ වයිම පළාත් ඔප්පු ප්‍රදාන උත්සවය කුරුණෑගලදී ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ හිමිකම් නොමැති ඉඩම් සඳහා නීත්‍යානුකූල ඔප්පු 400ක් බෙදා දීම සිදු කෙරුණා. කුරුණෑගලට ඇවිල්ලා අපි නුවරට යන අධිවේගී මාර්ගය ආරම්භ කරන්න පියවර තැබුවා. ඒ අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දික් කිරීම අපේ ඇමතුමා ඉල්ලීමක් කරනවා. ඉතින් අපි ඒක අනිවාර්යයෙන්ම ඉටු කරලා දෙනවා කියන එක අපි තමුන්නාන්සේට මතක් කරන්න ඕනේ. විශේෂයෙන් අපේ ආණ්ඩුව අපි වැඩ කරනවා. ඒක වැඩ කරගෙන යනකොට ජනතාව ඊළඟට අනිත් ආණ්ඩුවට UMP ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නායින් පස්සේ උන් ඒ අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර ඒවා වෙනත් විදියට කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒක තුළදී ඇති වෙන්නේ අපිට නැවත බලය ඇවිල්ලා අපි අර කරගෙන ආපු වැඩ කොටස නතර වෙච්ච කෙනා ඒවම තියලා තමයි ඒ කට්ටිය ආපහු යන්නේ. ඉතින් අපිට ඒක මුල ඉඳලම කරන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්නම් දඹුල්ලට අධිවේගී මාර්ගය හැදෙන්නේ වක් ඉස්සර. ඒ තත්ත්වය තමයි ඇති වෙන්න තිබුණේ. මොකද ඒවා කෙරුණේ නැහැ. අපි කරන හැම ක්‍රියාවක්ම විරුද්ධ වාදීන් විවේචනය කරනවා. හොඳ වැඩක් කරත් විවේචනය කරනවා. නරක වැඩක් කරත් විවේචනය කරනවා. ඉතින් හොඳයි නරක වැඩ කරොත් අපි විවේචනයේ ලක් විය යුතුයි. මොකද හොඳ වැඩක් කරාම ඒක අගය කරන්න උන්ට පුළුවන් කමක් නැහැ. ඒකයි කනගාටුවට කාරණා. පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. හම්බන්තොට වරාය විකුණන්න හදනකොට අපි සියලු දෙනාම ගිහිල්ලා හම්බන්තොට මේ විකුණන එකට විරුද්ධව අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරා. මේක ගන්න එපා ගත්තොත් මේ වරාය නැවතත් අපි පවර ගන්නවා කියන. නමුත් දැන් අවුරුද්දකටත් වැඩි ගිහිල්ලා ඒක පවර ගන්නෙත් නැහැ. කොළඹ වරායත් අද ඉන්දියාවට දෙන්න දැන් ගිවිසුම් අත්සන් කරන්න යනවා. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා වෙමින් යනවා. අපි විශාල මුදලක් ආයෝජනය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. දේශීය ආයෝජකෙක් දැනට ඉදිරිපත් වෙලා නැහැ. දැනට ඉදිරිපත් වෙලා තියෙන ඉන්දියාවේ ආයෝජකෙක් වරාය කියන්නේ ලෝකයේ 24 වෙනි ස්ථානයේ තියෙන හොඳම වරාය. මේක විකුණනොත් රට නැත්තර නැති වෙනවා. මේ රටේ වරායේ සේවකයෝ උගතුන් බුද්ධිමතුන් ඒ වගේම දේශපාලන ව්‍යාපාර අපි හැමදෙනාම සූදානම්. අපි හොයලා දෙන්නම් ඩොලර් මිලියන 400 පටන් ගන්න ලංකාවේ වරායේ වැඩේ. මේක විකිණීම නතර කරගන්න ඕන. අපේ හදවත වගේ තියෙන කොළඹ වරායේ නැගෙනහිර ජැටි ආරක්ෂා කරගමු. බොරු රකුස මවන්න ලෑස්ති වෙන්න එපා. අර කියන විදියට ඔහුට හොයලා දෙන්න පුළුවන් කියලා ඩොලර් මිලියන 700ක් ඉතාම වැදගත් යෝජනාවක්. හැබැයි කටින් බතලින් දන්නේ නැතුව ඒක ලබා දෙන විදිය කියන්නේ. රුපියලක්වත් වරාය සේවකයෝ පඩි ගන්නේ නැතුව අවුරුදු 10ක්වත් තමන්ගේ වැටුප පරිත්‍යාග කරන්න වෙනවා මේ කියන ඩොලර් මිලියන 700 හොයාගන්න. වරාය නාවික ඇමතිවරයා හැටියට කොහොම පැහැදිලිව අපි කියනවා නැගෙනහිර පර්යන්තය රුපියලකවත් ණයක් ගන්නේ නැතුව අපි ආයෝජකයෙකුට ආරාධනා කරනවා. ඒ ආයෝජකයා එනකොට 51%කෙහි ලාභය අපිට හම්බ වෙන්නේ. 49%ක් පවයි ඔහුට හම්බ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අවුරුදු 35කදී මේකේ 100%ම අයිතිය අපි සතු වත්කමක් බවට පත් වෙනවා. මිනිස්සුන්ට තුන් වේලෙන් දෙවේලක්වත් ගන්න පුළුවන් ආර්ථිකයක් හදන්න. මේ මිනිස්සුන්ට සහන දෙන්න. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ඕන වෙලාවක් මේ. රැකියා ටික නැති වෙලා තියෙනවා. කර්මාන්ත ටික කඩා වැටලා තියෙනවා. ගොවිබිල වල ටික වැහිලා තියෙනවා. ඒ ඇස්සෙන් සේනා දළඹුවෙකුත් ඇවිල්ලා හැම පැත්තෙම තුම්බිය ඇති වෙලා විශාල මහනුවරක් බවට පත් වෙමින් යන්නේ. ලෝකේ ප්‍රබල රටවල් වලට කොවිඩ් එක මෙහෙව ගන්න බැරි වෙද්දී අපේ රජය සහ ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටේ ජනතාව ආරක්ෂා කෙරුවා. ඒකට නිඳා කරනවා. රුපියල් 10000ට අපහාස කරනවා 5000ට අපහාස කරනවා. ආණ්ඩුව හදන්නේ රටේ ජනතාව ජීවත් කරවන්න. විපක්ෂය බලන්නේ මිනිස්සු මරකම් බලාගෙන ඉන්නවා.
වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක දෙක ඉතා ආසන්නව පිහිටන විරල සංසිද්ධියක් හෙට පස්වරුවේ හිරු බැසයාමෙන් පසු උදාවන බව තාර්කා විද්‍යාඥයින් පවසනවා. බටහිර අහසේදී සිදුවන මෙම ග්‍රහලෝක සුසංයෝගය පියවි ඇසින්ද නැරඹිය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ හා තාර්කා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති සහ වලලු සහිත ග්‍රහලෝකය වන සෙනසුරු යන ග්‍රහලෝක දෙක මේ දිනවල එකිනෙක ළංවමින් පවතිනවා. ඒ උපරිම අවස්ථාව හෙට පස්වරුවේ හිරු බැසගේ පසු උදාවන අතර එහිදී බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක ඉතා ආසන්නව පිහිටන බවයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ. මේ ග්‍රහලෝක දෙක එක්කෙනෙක් කිට්ටු වෙලා කියන්නේ අංශකින් 10න් එකක් හෙවත් විශේෂයෙන්ම ගත්තොත් එහෙම කලා 6.1ක් තරම් කිට්ටුවට එනවා. එතකොට සමහර අය දැනටම අනාවැකි පළ කරලා තිනවා මේ දෙක එක ග්‍රහලෝකයක එකට ඇලිච්ච නිකන් බෝල දෙකක් වගේ ගිනි පුළඟක් වගේ දකි කියලා. ග්‍රහලෝක දෙක සමීපව පිහිටන මෙම සංසිද්ධිය සිදුවන්නේ වසර 397කට පසුවයි. මීට පෙර මෙම සංසිද්ධිය සිදුව තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1623 ජූලි 16 වනදායි. නැවතත් හැබැයි මේක උදා වෙනවා 2080 දී. එතකොට අපි මං හිතන්නේ තරුණම ළමයෙක් මිසක් මේ ඉන්නේ කන්නේ දකින්න සාමාන්‍යයෙන් ඉතා විරලයි. ජීවිත කාලයටවත් දකින්න බැරි තරම් විරල දෙයක්. මෙම විරල සංසිද්ධිය පියවි ඇසින් නැරඹිය හැකිද? කැමති අයට දුරේක්ෂ පාවිච්චි කරන්න පුළුවන්, කැමති අයට දිනතියක් පාවිච්චි කරන්න පුළුවන්. PVSෙන් හොඳට පේනවා මෙයත්. ඒ නිසා මේවයින් අපිට තාරකා විද්‍යානුකූලව නම් වෙන හානියක් අපලයක් ගැන කියන්න බෑ. කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මාතලේ පල්ලේගම ප්‍රදේශයේ ජනතාවගෙන් ලබාගත් ඉඩම් වෙනත් පාර්ශවයකට පවරා දී ඇති බවට පල්ලේගම කන්දපිටවල ගම්මානයෙන් අද දෙරණට තොරතුරු වාර්තා වුණා. කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සඳහා මාතලේ පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කන්දපිටවල ග්‍රාම නිලධාරී වසමේ කොවින්ට අයිති ඉඩම් මහවැලි අධිකාරිය යටතට පවරා ගන්නේ 2010 වර්ෂයේදී. ඒ අනුව 1991 වසරේදී හඳබිම අධිකාරියෙන් මෙම ජනතාවට වගා කටයුතු සඳහා ලබා දුන් ඉඩම් ඒ අර්ථය පවරා ගෙනුණු නමුත් ජලාශ ව්‍යාපෘතිය අවසානයේදී අදාළ ඉඩම් යටවීමක් සිදුව තිබුණේ නැහැ. එලෙස යට නොවුණු ඉඩම් යලි එහි හිමිකරුවන්ට පවරා දිය යුතු නමුත් සැබවින්ම සිදුව ඇත්තේ මුරගහකන්ද ජලාශ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාවට එම ඉඩම් පැවරීමයි. වසර 10ක් ගත මෙතෙක් වෙනකන් කිසිම විසඳුමක් කළා නැහැ. අපි සියලුම බලධාරී දැනුවත් කරත් මේ ඉඩම් වලට කිසිදු විසඳුමක් ලැබිලා නැහැ. කන්දපිටුව ග්‍රාමයේ සියලුම මං කියන්නේ මේ බලපත්‍ර කියන සියලුම සමාජිකයන්ට සර්ව සාධාරණයක් කරන්න බලධාරී දැනුවත් කරත් මෙතෙක් වෙනකන් අපිට මේ විසඳුමක් ලැබිලා. 170ක් විතර පමණ පිරිසක් ඉන්නවා මේ බලපත්‍ර සහිත ඉඩම් ලාභී. ඒ අනුව වසර 10ක් තිස්සේ වගා කිරීමටවත් නිසි භූමියක් නොමැති මෙම ජනතාව දිවිසරි කරගන්නට අපමණ දුක් ගැහැටවලට මුහුණ දී සිටිනවා. වන්දියක් දුන්නෙත් නැහැ ඉඩම් වලට. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. වැවට පැනලා මැරෙන්න තමයි වෙන්නේ. ඉඩමක් කඩමක් නැති නිසා. බලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල නිසා කඳුලින් වන්දි ගෙවන මේ මිනිසුන්ගේ මුවකට කවදානම් සිනහවක් නැගෙවිද? ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.